සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අප මේ සූදානම් වෙන්නේ ඊටාම සොඳුරු ජාතක ධර්මයක් ශ්‍රවණය කරන්න. අපේ ජීවිතයට වටින අවවාදයක්, ජීවිතයක් සැපවත් කර ගැනීම පිණිස, ජීවිතයකට වරදින්න තියෙන තැන් මගහැරවා ගැනීම පිණිස, ජීවිතයක් ඊටාම සුවසේ ගත කිරීම පිණිස උපකාර වෙන ලස්සන අර්ථයන් මේ ජාතක කතා තුළ අන්තර්ගත වෙනවා. බොහෝ කාලයක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන පින්වතුන්ලා ඒ වගේ උතුම් ජාතක ධර්මයන් බොහෝමයක් මේ වෙනකොටත් ඉගෙන ගත්තා. අද පින්වතුනේ අපි ඉගෙන ගන්නේ හලිද්දි රාග කියන ජාතක කතාව. මේ ජාතක කතාවේ නම හලිද්දි රාග. සායම් පෙවූ රාගයේ වැනි සිත් ඇති එබඳු කෙනෙක් ගැනයි මෙහි කතාවේ කියවෙන්නේ. මේ කතා පුවත ඇතුලේ අන්තර්ගත වෙනවා හරි ලස්සන අර්ථයක්. අපි සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට වංචාකාරයෝ, කපටි අය, ඊළඟට අපෙන් වාසි ලබා ගැනීම පිණිස අපිව පාවිච්චි කරන අය එහෙම ගොඩාක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැද්ද? මා හිතන්නේ ගිහි පින්වතුන්ලා විදිහට පින්වතුන්ලාට නම් ඕන තරම් මුණ ගැසී ඇති එහෙම අය. එහෙම අය නිසා සෑහෙන ගුටි කාලාත් ඇති පින්වතුන්ලා. ආන්න ඒ බඳු උදවිය ඇසුරු කරන්නට වෙනවා කියන එක. ඊළඟට ඇතැම් කපටි වංචාකාරී අයට නතු වෙලා ගැලබෙන්න බැරුව විඳවන්න වෙනවා කියන එක මේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවයක්. ඒ නිසා ඇසුරු කරන කෙනා ඇසුරට තෝරා බේරා ගනිද්දී ගොඩාක් ඒ ගැන හිතන්න ඕන. අපි ඇසුරු කළ යුත්තේ කොයි වගේ අයද? ඇසුරු කරන කෙනාව කොහොමද අඳුනගන්නේ? අන්න ඒ උදෙසා බොහොම ලස්සන අවවාදයක් අද මේ ජාතක කතාවෙන් පින්වත් හැම දෙනාට ලැබෙනවා. අද මේ දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ දෙසැම්බර් මාසේ 15 වන දින හෙට දවසේ උපන්දිනය සමරන පින්වත් දිලිප් කුමාර පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, සෙත් ප්‍රාර්ථනා කරමින්, ඒ දිලිප් කුමාර මහත්මාගේ ආදරණීය බිරිඳත් ඒ වගේම පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසිනුයි මේ උතුම් ධර්ම දානමය පින උපන්දිනය සමරන දිලිප් කුමාර පියාණන් හට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිසත් ගෞතම සාසනයේ ධර්මාවබෝධයේ පිණිසත් හේතු වේවා කියන අදහසිනුයි අද මේ ධර්ම දානය මේ විදිහට සිද්ධ කරන්නේ. මේ ජාතක කතාව දේශනා කරනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සැවැන් නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ ගොඩාක් ජාතක ප්‍රවෘත්තීන් දේශනා කොට වදාලා. ඒ ජාතක ප්‍රවෘත්ති වලින් බොහෝමයක් තවත් භික්ෂුවකගේ මාර්ගඵල අවබෝධය අරමුණු කරගෙනමයි බුදුරජුන් වදාළේ.
භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව. තවත් භික්ෂුවකට ධර්මාවබෝධයේ පිණිස තියෙන පින ඉස්මතු කරවලා ගන්න බුදුරජාණන් වහන්සේ අතීත ප්‍රවෘත්ති ගෙනහැර දැක්වුවා. මේකත් උනේ එහෙම. ජේතවනාරාමයේ ඒ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙලා බොහෝම හොඳට සීල් ගුණදන් ආරක්ෂා කරගෙන වැඩ වාසය කළා. ඒ සීල් ගුණදම් ආරක්ෂා කරගෙන වැඩ වාසය කරන මේ භික්ෂුන් වහන්සේට හරි අගේට හරිම ලස්සනට ධර්ම කතා කරන්නත් පුළුවන්. මේ ධර්මයේ ඉගෙනගත්තු ධර්මයේ තව කෙනෙකුට පැහැදිලිව ලස්සනට කියලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනා ප්‍රසිද්ධ වුණා. මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට බණ කියනවා අය කියලා. ඒ ප්‍රසිද්ධියත් එක්ක මේ ස්වාමීන් වහන්සේගේ අර ධර්මයේ හැසිරෙන්න තිබුණු උනන්දුව ආදිය ටික ටික අඩු වෙලා ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ ආස වැඩිපුර ගිහි අයත් එක්ක කාලේ ගත කරන්න. ගිහි අයත් එක්ක කුළුපගුකම් හදාගත්තා. නිතර ගෙවල් දොරවල් වල එන්න පටන් ගත්තා. ඕන් ඔය කාලේ මෙහෙම වාසය කරපු භික්ෂුවව එක වංචාකාරී අම්මා කෙනෙකුට තමන්ගේ ප්‍රයෝජනෙට අරගන්න හේතුණා. ඇයි මේ භික්ෂුව දැන් අල්ලේ තියලා නටවන්න පුළුවන් රූකඩේ වගේ. දැන් මේ භික්ෂුවට ධර්මයේ ගැන හැඟීමක් නැහැ. ඒ නිසා මේ කාන්තාව මොකද මේ කාන්තාව මේ භික්ෂුවව අරමුණු කළේ දීගදෙන වයසේ දුවක් හිටියා මේ කාන්තාවට. දීගදෙන වයසට ඇවිල්ලත් ඇයට කිසිම මඟුලක් හරියන්නේ. ටික ටික ගෙට වෙන බව තේරුණා. එතකොට මේ අම්මා මේක ගැන කල්පනා කර කර ඉද්දී මේ භික්ෂුන් වහන්සේ කුළු පග වුණා. එතකොට මේ අම්මා කල්පනා කළා එහෙනම් කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ උන්වහන්සේව ටික ටික මගේ දුවට සමීප කරවන්න ඕන. සමීප කරවාලා හිට සිවුරු වරව ගන්න ඕන. ඒ සිවුරු ඇරියට පස්සේ ඉතින් මේ නිවසේම බින්න බැහැලා ඔය දුවගේ කටයුතු ටිකත් බලාගෙන අපවත් බලාගෙන වාසය කරන්නේ නැතයි කියලා ඔන්න ඔහොම බොහොම ලාමක කල්පනාවකට වැටුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේව නිතර ගෙදෙට්ට වඩම්ම ගත්තා. දැන් මේ ස්වාමීන් වහන්සේ තමාරු නෑ. නිතර නිතර ගෙදෙට්ට වැඩම කරනවා. ඉතින් මේ අම්මා බණ ඇහුවට පස්සේ මේ මෙහෙම හරියට ප්‍රශංසා කරනවා කියනවා. අනේ ස්වාමීනි අද තමයි ඕන් අපිට තේරෙන්න බණ ටිකක් ඇහුවේ. ඔය බණ අහගෙන හිටියාට ඉතින් අපිට හැමෝම කියන බණ තේරෙන්නේ නැහනේ. ඔබ වහන්සේගේ බණ පද ටික නම් පුදුම සුමధుරයිනේ. ඔබ වහන්සේ හරියට අපේ හිත් බලනවා වගේනේ බණ කියන්නේ කියලා දැන් ඉතින් බොරු වරුණා. ඇයි මේ බොරු වරුණාව? මේ කපටීකම වෙනම යමක් දාන්නයි මේ සූදානම. ඔහොම මිනිස්සු කොච්චර ඉන්නවද මේ සමාජයේ? තමන්ගේ වාසියට වර්ණනා, තමන්ගේ ලාභයට වර්ණනා, තමන්ට වැඩක් කරගන්න වර්ණනා. දැන් මේ කාන්තාව එහෙමයි. මේ භික්ෂුන් වහන්සේව නොයේ ආකාරයෙන් වර්ණනා කර කර අනේ ස්වාමීනි අප කෙරෙහි අනුකම්පා කරන්ට අපි ඉතින් බණ අහන්න ආසා නොවේ. ඔබ වහන්සේ නිතර දෙවේලේ අපේ ගෙදෙට්ටම වැඩම කරනවා නම් කොච්චර එකක්ද? අපේ නිවසින් අපි දම්පැන් ටික හදලා දෙන්න. ඔබ වහන්සේ ඉතින් අපිට දෙන්නේ අමෘතේනේ. එහෙම කීක ඉතින් නොයේ කතා කිව්වා. භික්ෂුන් වහන්සේ රැවටුණා. මේ අම්මාගේ උගුලට අහු වුණා. දැන් නිතර නිතර මේ නිවසටම භික්ෂුව වැඩම කරනවා. දානි ටික වළඳලා ඉවරුණාට පස්සේ මේ කාන්තාව මේ භික්ෂුවව කතාවට අල්ල ගන්නවා. තමන්ගේ දූ පොඩ්ඩක් ළඟ වාඩි කර ගන්නවා. දුවව හැම තිස්සෙම ලස්සනට සරසවලා තිබ්බා. ඒ දුවගේ ගුණ කිය අනේ මේ අපේ කෙලි මේකේ හරි හොඳයි. මේකේ හරි ආසාවෙන් ඔබ වහන්සේගේ බණ අහන්නේ. ඔබ වහන්සේ කටහඬට මේකේ හරි ආසයි. මෙහෙම කියා අර භික්ෂුවගේ හිතට මේක කාවැද්දුවා. ඒ අහිංසක භික්ෂුව හොඳටම අහුණා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ මේ අම්මා කියනවා අනේ ස්වාමීනි බලන්ට මේ අපේ නිවසේ ස්වභාවය කොච්චර හොඳට මේ නිවස තියෙනවද?
ඊළඟට ස්වාමීනි අපේ හරක බාන ටික ගත්තොත් මේ ඉසව්වේ වෙනකන් අපේ හරක් ඉන්නවා. ඊළඟට අපිට අහවල් ඉසව්වේ ඉඩ කඩනුත් තියෙනවා. මේ වතු ටිකත් අපේමයි. අනේ වුණාට මට හරි බයක් තියෙනවා. මට මේ පුතාලා නෑනේ. මට ඉන්නේ මේ කෙලී විතරයි. මේකෙත් ඉතින් එන්න ගෙටම වෙනවා. මං මේ ඇස්සේ මැරිලා ගියොත් එහෙම අනේ කොච්චර මගේ දුව අසරණ වෙයිද කියලා දුකකුත් මට තියෙනවා. ඊළඟට ඉතින් මගේ දුව ඔය කවුරු හරි එකෙක් අරගෙන ගියොත් එහෙම මුන් මාව බලන්නේ නැති වෙයි. මං අසරණ වෙනවානේ කියලා දුකකුත් මට තියෙනවා. මොනවා කරන්නද ඉතින් නේද ස්වාමීනි සංසාරේ හැටිනේ කියලා ඔන්න මේ කාන්තාව කිව්වා. එතකොට දැන් මේ භික්ෂුව කුළුපගයිනේ. මේ භික්ෂුව කිව්වා නෑ අම්මා එහෙම කොහොමද අම්මා අසරණ වෙන්නේ? එහෙම අසරණ වෙන්න හේතුවක් නෑ. අපි ඉන්නවනේ අම්මාට. එතකොට මේ කෙල්ලත් මෙතෙන්න මැදට පැන්නා. මේ කෙල්ල hina වෙවි කියනවා ඔව් අම්මා ඉතින් අපේ ස්වාමීන් වහන්සේ දැන් අපේම පවුලේ කෙනෙක් වගේනේ. අපේ ස්වාමීන් වහන්සේ මගෙත් එක්කත් හරි මනාපයිනේ. දැන් ඔන්න ගානට කොක්ක ගැහුවා. ඒ කොක්ක ගහලා අර භික්ෂුවගේ හදවතට කිඳා බහින විදිහට මේ ගෑනු ළමයා නොයෙක් දේවල් මේ භික්ෂුවත් එක්ක නිකන් චාටු ලාමක බස් කතා කරන්න පටන් ගත්තා. දැන් බන කතාවක් නෑ. අන්තිමේ මේ කාන්තාවෝ දෙන්න කොහොම හරි මේ භික්ෂුවට මේ කාන්තාවෝ දෙන්න නැතුව බැරි වෙන ගානට ගෙනාවා මේක. දැන් මේ කාන්තාව ආරාධනා කරන්න ඕනේ භික්ෂුවම එනවා. භික්ෂුවම ගෙදෙට්ට එනවා. මෙහෙම මේ ගැටේට අහු වුණාට පස්සේ දවසක් මේ කෙල්ල කියනවා ඉතින් තවත් ඔය සිවුරේ ඉන්නද කල්පනාව? මේ මාව මතක් වෙනකොට මාත් එක්ක ඉන්න හිතෙන්නේ නැද්ද? මෙහෙම කතා කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේ කියනවා අනේ ඉතින් එහෙම කොහොමද? මට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඉන්නවනේ මගේ තාත්තලා වගේ. මං කොහොමද උන්වහන්සේලාට පිටුපාන්නේ? උන්වහන්සේලාගෙන් ඇහුවොත් මට අවසරයක් දෙන්නේ නැහැ සිවුරු අරින්න. එතකොට මේ ගෑනු ළමයා කියලා තියෙනවා නෑ ඉතින් ඕක අපි මෙහෙම කරමු. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් එක්ක කතා බහ කරලා වන්දනා කරලා ඔබ එන්න කාටවත් දැනගන්න තියන්නේ නෑ. මම අසවල් තැන ගිහි ඇඳුම් ටික තියලා තියන්න. ඒ ටිකත් ඇඳගෙන ඉතින් සාමාන්‍ය විදිහට ගෙදෙට්ට එන්න. ඕක කාටවත් හොයාගන්න බෑ කිව්වා. එතකොට දැන් ඔන්න මේ භික්ෂුවගේ අදහස සිවුරු ඇරලා යාම අර සම්පූර්ණ ශාසනය ගැන තියෙන හැඟීම නැත්තටම නැති වෙලා ගියා. බලන්න පින්වතුනි වංචාකාරී මිනිස්සුන්ට අහු වුණාම භික්ෂුවකට වෙච්ච නස්පැත්තිය. ඔය වගේ තමයි ඉතින් මිනිස්යාගේ ජීවිත වංචාකාරී මිනිස්සුන්ට අහු වුණාට පස්සේ පිරිහිලා යන්නේ. අපිට හරියට අහන්න ලැබෙන්නේ ඔය. සමහරවිට හොඳට පෞල් ජීවිතයක් ගත කරගෙන මිනිස්සෙක් ඉන්නවා. කවුරු හරි වංචාකාරී කාන්තාවක් මේ මිනිසයාට කොක්ක ගහනවා. අර පෞල් ජීවිතය ඔක්කොම විනාශ වෙලා යන්නේ නැද්ද? විනාශයි. එහෙම නැත්නම් හොඳට මේ ගිහි ජීවිතය ගත කරන කාන්තාවක් තමන්ගේ ස්වාමියා කෙරෙහි හොඳ භක්තියෙන් දරුවෝ ගැන ආදරෙන් යහපත් අම්මා කෙනෙක් විදිහට යහපත් බිරිඳක් විදිහට ඉන්නවා. කවුරු හරි මිනිස්සෙක් ඇගෙන් ප්‍රයෝජන ලබන්න හිතාගෙන කොක්ක ගහනවා. අර මුළු ජීවිතේම සමහරට පරම්පරා ගානකට නින්දාවකුත් වෙලා ජීවිත හානිත් සිද්ධ වෙලා නඩු හබත් සිද්ධ වෙලා එහෙම ඒවා කෙලවර වෙන්නේ නැද්ද? කොච්චර තියනවද? දැන් මේ භික්ෂුවටත් මේ වගේ එකක් උනේ. හැබැයි මේ භික්ෂුව ගාව තිබුණා පුදුම අහිංසකකම. මේ භික්ෂුවට බෑ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට හොරෙන් යන්න. ළඟට ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරලා ඇඬුවා. අඬලා කිව්වා නේ ස්වාමීනි මට ආයේ නම් පැවිද්ද ඉන්න බෑ. මං එයාට හරි ආදරෙයි. මං ආදරය කරන ගෑනු ළමයා ළඟට මට යන්න ඕන. ස්වාමීනි මට අවසර දෙන්න කිව්වා. එතකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා බැලුවා මේ භික්ෂුව දැන් බේරන්න බෑ Tamanට. ඔබ සිවුරු අරනවා නම් පින්වත් භික්ෂුව අපි බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරමු. යමු දැන් කියලා ඔන්න එකතු කරන් ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුවකින් අහනවා හැබැයිද භික්ෂුව මේ ආචාර්යන් උපාධ්‍යයන් වහන්සේලා මේ කියන කතාව
සිවුරු යර යන්න ඕනේ අය කියලා ඔබට අදහසක් ඇති වුණා. ඔබ මේ හොඳට හිටපු කෙනානේ. මොකද භික්ෂුව මේ එකපාර සිවුරු ඇරලා යන්න හිතුනේ? කිව්වනේ ස්වාමීනි අර අසවල් ගෙදර ඉන්න ඒ අසවල් ස්ත්‍රියවට මගේ හිත බැඳුණා. ඈත් මට හරිය ලෙන්ගතුයි. මට ගිහි ජීවිතේ ගත කරන එක අමාරුවක් වෙන එකක් නෑ ස්වාමීනි. ඇය මට උදව් කරයි. ඇය මට ඇත්තටම ආදරේ කෙනෙක්. මං ඇගේ ළඟටයි යන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව ඔය ස්ත්‍රිය පෙර ආත්මෙත් ඔබව වසඟ කරගෙන ඔබේ සීලය පවා බිඳලා ඔබව විනාශයට පැමිණෙව්වා. තවදුරටත් ඔබව වසඟයට අරගන්ට වෑයම් කළා. ඒ වුණාට නුවණැත්තන්ගේ අවවාදයට ඇහුම්කන් දීම නිසා එදානම් ඔබ බේරුණා. ඉතින් මෙදාත් ඔබට බේරෙන්න පුළුවන් අවවාදයට අනුශාසනාවට ඇහුම්කන් දුන්නොත්. එතකොට මේ භික්ෂුව දැන් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක් තියෙන කෙනානේ. බුදුරජාන් වහන්සේ අතීතයේ දකින විස්මිත ඥානයක් තියෙනවා කියන එක මේ භික්ෂුව දන්නවා. මේ භික්ෂුවට කැමැත්තක් ඇති වුණා. ඒ කතාව මොකද්ද කියලා අහගන්න. මේ භික්ෂුව වැඳගෙන කිව්වා අනේ ස්වාමීනි අතීතෙත් මේ කාන්තාව හින්දා මං විනාශ වුණාය. ඒ විනාශයෙන් නූලෙන් බේරුණාය කියලා කියන ඔය කතාව මං දැනගන්න කැමතියි. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ මේ හලිද්දි රාග කියන ලස්සන ජාතක කතාව දේශනා කොට වදාළේ. එතන තව බොහෝ භික්ෂූන් වහන්සේලාත් වැඩ හිටියා. ඒ සියලු දෙනා වහන්සේට මේ ජාතක කතාව හරි ප්‍රයෝජනවත් වුණා. ඒක උනේ මෙහෙම. බොහෝම ඈත අතීතයේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජෙක් රජකම් කරමින් හිටියා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයෝ බොහොම ධනවත් බ්‍රාහ්මණ පවුලක ඉපදිලා නිසි කල වයසට ආවට පස්සේ හොඳට ශිල්පෙත් ලබලා විවාහයකුත් කරගත්තා. ඉතින් ඒ විවාහයෙන් පස්සේ මේ විවාහක දෙපළට එක දරුවෙකුත් ලැබුණා. දැන් මේගොල්ලෝ හොඳට ජීවිතේ ගත කරනවා. වැඩිමහලු දෙමාපියෝ මිය පරලොව ගියා. ටික දවසක් සන්තෝෂින් කාලේ ගත කරනකොට මේ දරුවාට සාමාන්‍යයෙන් අවුරුදු 7-8 වගේ වයස වෙනකොට අර බැමිණි කාලක්‍රියා කළා. එතකොට තාත්තයි පුතයි දෙන්නා විතරක් තනි වුණා. ඒතර බෝධිසත්වයන්ට මේක හරි අමාරුයි. තමන්ගේ බිරිඳ නැති නිවසේ පාළුයි. දරුවා නොමග යන්න නොදී හදා ගන්නවා කියන එකත් තනියම තාත්තා කෙනෙකුට එකපාර අමාරුයි. බෝධිසත්වයෝ කල්පනා කළා මං වගේ පුතත් එක්කම මේ වස්තු ඔක්කොම දන් දීලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා පුතාවත් පැවිදි කරගෙන හිමාලයේ ඉන්න ඕන. ඉතින් පැවිදි වුණා. දැන් පැවිදි වෙලා හිමාල වනයේ තමයි මේ තාත්තයි පුතයි දෙන්නම පැවිද්දෝ විදිහට වාසය කරන්නේ. අර පුත්‍රයා හොඳ තරුණ වයසට එනකොට අවුරුදු 16 වගේ තරුණ වයසට එනකොට ස්ත්‍රියාවක් දැකලා ආවත් නැහැ. වනයේම වාසය කරලා. ඊටාම හොඳට කුමර බඹසරක් හොඳ තපෝ ගුණයක් ඒ තරුණ තාපසයාට තිබුණා. ඉතින් බෝධිසත්වයෝයි මේ තරුණ තාපසයයි හොඳට එහෙ වාසය කරනකොට මෙහෙම සිද්ධියක් වුණා. හොරමුලක් ගමක් කොල්ල කෑවා. මේ ගම කොල්ල කාපු හොරමුල ගමේ හිටපු ඔය ඇහැට කනට පේන ගෑනු ළමයි ටිකක් අල්ලගත්තා. අල්ලගෙන කැලේට ඇදගෙන අරන් ගියා. ඔය පිරිසෙන් එක කෙල්ලක් පැන්නා. පැනපු කෙල්ල ඉබාගාතේ යනකොට මේ තාපසින් වහන්සේලා වාසය කරන තැනට තමයි ආවේ. එතකොට ඇවිල්ලා හීන් සීරුවේ එහෙන් මෙහෙන් මෙයා බලාගෙන ඉන්නවා මේ සෙනසුන් හදලා තියෙන්නේ කාගේද මේවා කියලා. එතකොට ඔන්න බෝධිසත්ව තාපසින් වහන්සේ වැඩිමහල් තාපසයා මොනවා හරි දානෙට අරගෙන ඉම පිණිස පළවැලක් හොයාගන්න කැලේට නික්මුණා. මේ කුටියේ අර තරුණ තාපසයා විතරක් තනි වුණා. ඒ තාපසයා ඔන්න එළියට ඇවිල්ලා ඉතින් එළිය සක්මන් කරනවා. අර ගෑනු ළමයා දැක්කා. දැකලා කල්පනා කළා හප්පේ මේ ඉන්නේ හරි කඩවසන් කෙනෙක්. යෝන් වයසේ තාපසෙක්. මෙයා මෙච්චර තරුණ වයසේ මෙච්චර කඩවසන් රූපෙකුත් තියාගෙන
මොකද්ද මේ කැලේ ඇතුලේ තපස් කරන එකේ තේරුම? මෙයාව මගේ වසඟයට ගත්තා නම් ඒක තමයි වඩාත් හොඳ කියලා මේ තරුණ කෙල්ල කල්පනා කළා. අර තරුණ තාපසයා ළඟට ගිහිල්ලා මේ කෙල්ල ඒ තාපසයාව කොහොම හරි වසඟයට ගත්තා. කලින් ස්ත්‍රියාවක් දැකලා නැති, ස්ත්‍රියාවක් ඇසුරු කරලා නැති ඔහු සාමාන්‍ය විදිහට කුළුපගු වෙන්න ආවා. මේ ස්ත්‍රියාව මේ තාපසයාගේ ශරීරයෙන් ස්පර්ශ කරනකොටම රාගය හටගත්තා. අන්තිමේ බඹසරම විනාශ වුණා. එච්චර කාලයක් පිරිසිදු ආරක්ෂා කරපු බඹසර විනාශ වුණා. ඒ කායික පහසට මේ තාපසයා මත් වුණා. දැන් මේ තරුණ තාපසයාට එයම ඕන. එතකොට මේ ස්ත්‍රියව කියනවා මේ ගෑනු ළමයා අනේ ඉතින් එහෙම බෑනේ. මට මේ කැලේ ඉන්න බෑනේ. මං තාපසයක් නෙමෙයිනේ. මං ගමට යන්න ඕන. එතකොට මේ තරුණ තාපසයා කියනවා අනේ එපා. ඔයා නැතුව මට ඉන්න බෑ. ඔයා මාව දාලා යන්න එපා. එතකොට ඇය කියනවා බෑ බෑ ඉතින් එහෙම ඉන්න බෑනේ. එහෙනම් අපි මෙහෙම කරමු. ඔයා මාත් එක්ක එන්න. අපි එහෙ ඉමු හොඳට. මට මේ කැලේ ඉන්න බෑ කිව්වා. එතකොට මොහු ඒකට එකඟ වුණානේ. බලන්න රාගයක තරම. මේ තාත්තත් එක්ක පොඩි කාලේ ඉඳලා හිටපු පුතා. තාත්තා විතරයි හිතවතා. එක තප්පර කීපයකට එක විනාඩි කීපයකට ඔක්කොම වෙනස් වුණානේ රාගයක තරම. අදට ඔහොම වෙන්නේ නැද්ද පින්වතුනි? අදට ඔහොම ඒවා නේද වැඩිපුර සිද්ධ වෙන්නේ. තරුණ වයසේ ගෑනු ළමයි පිරිමි ළමයි බලන්න දෙමව්පියෝ පුස්සකට ගණන් ගන්න නැතුව කටයුතු කරන හැටි. රාගයක තියෙන තරම. ඊළඟට විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ ස්වාමි භාර්යා වශයෙන් එකතු වෙලා ඉද්දිත් සමහරලාට අනියන් සම්බන්ධතා හදා ගන්නවා. ඊට පස්සේ තමන්ගේ බිරිඳ පුස්සකට ගණන් ගන්නෑ. තමන්ගේ ස්වාමියා පුස්සකට ගණන් ගන්නෑ. තමන්ට දාව උපන්න දරුවෝ ඉන්නවා. පුස්සකට ගණන් ගන්න. එහෙම ප්‍රශ්න වෙන්නේ නැද්ද? අදට මේවා තියෙනවනේ. ඉතින් එහෙම එකක් මේ සිද්ධ වුණේ. එතකොට මේ තාපසයා කැමති වුණා. මං එන්නම් කිව්වා. මං එන්න සතුටුයි. එතකොට ස්ත්‍රියව හරි කපටි. ඈ කියනවා මෙහෙමයි. ඔයාගේ තාත්තට කිව්වොත් එහෙම මාත් එක්ක එන්නේ කියලා ඔයාගේ තාත්තා ඉන්න දෙන්නේ නැහැ. ඔයාගේ තාත්තා අපේ දෙන්නාගේ තියෙන ආදරයට කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා මෙහෙම කියන්න. ඔයා කියන්න ඕන මම මේ කැලේට වෙලා සිල් රකින්නට වඩා මං ආසයි ගමට ගිහිල්ලා සිල් රකින්න. ඒ නිසා තාත්තේ මට ගමට යන්න අවසර දෙන්න කියලා කියන්න. ගමට යන්න අවසර දෙයි. ගමට යන්න අවසරය දුන්නාට පස්සේ මං අහවල් තැන අහවල් ගහ යට මම ඉන්නවා. අපි දෙන්න එතනින් එකතු වෙලා අපි ගමට යන් කිව්වා. දැන් ඔන්න කාන්තාව ප්ලෑන් එක හදලා දීලා තමයි පිටත් වෙලා ගියේ. තමන්ගේ තාත්තා එනකන් මේ තරුණ තාපසයාට දැන් ස්පාසුවක් නැහැ. බෝධිසත්වයෝ පළවැල නෙලාගෙන එනවා. දුරදීම තමන්ගේ පුත්‍ර තාපසයා දකින්නකොට දැක්ක ගමන් තේරුම් ගත්තා. දැක්ක ගමන් තේරුම් ගත්තා ස්ත්‍රියාවකට අහු වෙලා බඹසරත් විනාශ වෙලා දැන් මේ ඉන්නේ අවිස්සිල්ලක. දැන් මොනවා කිව්වත් රාගයෙන් යට වූ හිතින් රාගයෙන් තෙත් වූ හිතෙන් කියන්නේ කියලා බෝධිසත්වයෝ දැනගත්තා. දැනගෙන කතා කළා. පුත්‍රය මොකෝ මේ වෙනදා වගේ නැතුව කලබලෙන්? එතකොට මේ තරුණ තාපසයා කියනවා පියාණනි මම මේ කල්පනා කර කර හිටියේ වනයේට වඩා සිල් රැකලා ඇති වැඩක් නැහැ. දැන් ඉතින් මං අවුරුදු 16 18 වෙනකන් මේ වනයේට වඩා සිල් රැක්කනේ දැන් හොඳටම ඇති. මාත් කැමති වනයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා මිනිස් පියසට වෙලා සිල් රකින්න තියෙන එකට. ඒ නිසා මං කල්පනා කළේ මේ ප්‍රමාදයක් වෙන්නේ නැතුව වනයෙන් එළියට යන්න. මට අද මගේ යාළුවෙකුත් හම්බ වුණා. ඒ යාළුවත් මං එනකන් මග බලාගෙන ඉන්නවා. ඒ නිසා මං අදම යන්න ඕන කිව්වා. දැන් මේ බෝධිසත්වයන්ට බොරු කරන්න ලැහැත්තේ. බෝධිසත්වයෝ කොහොම දැනගෙන බෝධිසත්වයන්ගේ නුවණින් දැනගෙන බෝධිසත්වයෝ ඒකට ලොකු අකමැත්තක් පෙන්වුවේ නැහැ.
එතකොට මේ තරුණ තාපසයා බෝධිසත්වයන්ගෙන් අහනවා මෙන්න මෙහෙම. පියාණනි මං වනයෙන් ගමේ පදිංචියටයි දැන් යන්නේ. ගමේ සිටින විට මාහට ඇසුරු කරන්නට ඕනෑ මොන විදිහේ සිල් තියනා මොන විදිහේ ගතිගුණ ඇති කෙනෙක්වදෝ කියා මාහට පහදා දෙනු මැනේ. තාත්තගෙන් අවසරයක් ගත්ත. ගමට ගියාට පස්සේ ගම කියලා කියන්නේ මට ආධුනික එකක් මන් දන්නේ නෑ. මන් දැන් ওই ගමේ ඉන්නකොට මං මොන වගේ අයද ඇසුරට තෝරගන්න ඕනේ. මගේ ජීවිතේ රැක ගන්න ඕන මං කාවද ඇසුරු කරන් ඉන්න ඕනේ කියලා තාත්තා දැන උගත්නේ මට කියලා දෙන්න කිව්වා. එතකොට ඔන්න දැන් බෝසත් තාපසතුමාට තමන්ගේ පුත්‍රයාට අවවාද කරන්න වෙලාවක් ඇවිල්ලා. ඔන්න කරපු අවවාදේ. මේ වනයෙන් පිටට ගිය විට පුතේ යමෙක් සිටීනම් තොපහා විශ්වාසයෙන් ඒ විශ්වාසයත් බොහෝ දිගු කල් පවත්වයි නම් තොපගේ බසට ඔහු ඇහුම්කන් දෙයි නම් තොපගේ වචනයත් ඔහු ඉවසයි නම් අරගනින් මොහු ඇසුරට. ඇසුරු කරනවා නම් ඇසුරට තෝරාගත යුත්තේ හොඳ විශ්වාසවන්ත කෙනෙක් කිව්වා. ඒ විශ්වාසය උනත් දීර්ඝ කාලයක් පවත්වන එකක් වෙන්න ඕන. මේ විශ්වාසය කියන එක වහා සැනකින් සිඳින කෙනෙක් නෙමෙයි. විශ්වාසවන්තව කාලයක් වාසය කරන කෙනාව ඇසුරට ගත්තට කමක් නැහැ. මොකද එයා විශ්වාසය කියන එක රැක්කා. ඊළඟට තමන්ගේ බස්වලට ඇහුම්කන් දෙනවා නම් තමන් කියන වචන ඉවසනවා නම් අන්න ඒ බඳු කෙනා ඇසුරට හොඳයි. මේ වනයෙන් පිට ගිය විට පුතේ යමෙකුගේ කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ තොපට වරදක් නොම කරයි නම් තමන් ඇසුරු කරන කෙනා කායිකව හෝ තමන්ව වරදට පොළඹවන්නේ නැත්නම් වචනයෙන් හෝ තමන්ව වරදට පොළඹවන්නේ නැත්තම් වැරදි විදිහට හිතුවිල්ලකින් හෝ තමන්ව වැරදි දෙයකට පොළඹවා ගන්නේ නැත්නම් ආන් ඒ බඳු කෙනා ඇසුරු කරන්න කිව්වා. හරි වැදගත් කාරණාවක්. හරි වටින කාරණාවක්. අද සමහරවිට එකට බොන යාළුවටත් කියනවා මගේ මේ තමයි මගේ කල්යාණ මිත්‍රයා එක්කු මේ තමයි මගේ ගජ මිත්‍රයා කියලා. එකට බොන්නේ. එකට මත්පැන් බොන පුද්ගලයාට කියනවා මේ තමයි මගේ මිත්‍රයා. මේ තමයි මගේ කල්යාණ මිත්‍රයා කියලා. බලන්න කොච්චර වැරදිද කියලා. තමන්ව කයින් යමෙක් නොමගට ඇද දානවා නම් ඒ කෙනා මිත්‍රයෙක් නම් නොවේ. ඇසුරට සුදුසු කෙනෙකුත් නොවේ. යමෙක් තමන්ව වැරදි වචනවලට යොමු කරනවා නම් බොරු කියන්ට, කේලම් කියන්ට, හිස් වචනවලට, පරුස වචනවලට යොමු කරනවා නම් තමා උදෙසාත් ඒ වගේ වචන පාවිච්චි කරනවා නම් එයා ඇසුරට හොඳ කෙනෙක් නෙමෙයි. කොටින්ම තමන්ගේ හිතුවිලි, තමන්ගේ ආකල්ප වෙනස් කරනවා නම් අයහපතට එයාත් හොඳ කෙනෙක් නම් නෙමෙයි. ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ඔය සම්බන්ධයෙන්. දැන් බාහිරින් ඔහොම කෙනෙක් ඇසුරු කරනවාද කියන එක සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපි ගැන බලන්න ඕන. අපි කොයි જાතියද? අපි තව කෙනෙක්ව කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ ආකල්පමේ වශයෙන් හෝ යහපතට යොමු කරන කෙනෙක්ද? අන්න ඒකත් අපි හිතන්න ඕන. ඒ බඳු කෙනෙක්ව ඇසුරු කරන්න ගන්න එපා කිව්වා. තමන්ව නොමගේ හෙළන කෙනෙක්. යම් කිසි කෙනෙක් කයින් හෝ වචනෙන් හෝ සිතින් හෝ තමන්ට වරද්දක් කරන්නේ නැත්තම් තමන්ව යහපතේ හික්මවනවා නම් මව් වඩා ගන්නා පුතෙකුසේ ඔහු විශ්වාසයෙන් ඇසුරට ගනි. අන්න ඒ බඳු කෙනාව නම් හොඳ විශ්වාසයෙන් ඇසුරට ගත්තාට කමක් නැහැ කිව්වා. අපිත් අපේ ජීවිතේ පින්වතුනි ඇසුරු කරන්න යනකොට ගොඩාක් හිතන්න ඕන එකක් මේක. දැන් මේ තරුණ තාපසයාට මේක තේරෙනවනේ. දැන් මේ ගෑනු ළමයා හින්දා තමයි මෙච්චර කාලයක් බොරු නොකිය හිටියා. දැන් තාත්තට බොරු කියනවා. යාළුවා කිව්වට දැන් තාත්තට කටක් කැරලා මේ බොරු කියන්නේ අර කෙල්ලක් හින්දා. තාත්තට බොරු කරලා මේ ගමට යන්නේ සිල් රකින්නටය කියලා බොරුවක් ඇද බාලා මේ යන්න රැහැති වෙන්නේ අර කෙනෙක්ගේ වචනයක් නිසා. එහෙනම් මෙයා ඇසුරට සුදුසු කෙනෙක් නෙමෙයි කියලා මේ තාපසයාට තේරෙනවා.
මේ වනයෙන් පිට ගිය විට පුතේ යමෙක් හැසිරෙයි නම් දහමේ හැසිරීම නිසා ඔහු උඩඟු නොවේ නම් දානාදී පින් කරනා නුවණැතියෙක් නම් අරගනින් මොහු ඇසුරට. හරියට වටිනා අර්ථයක්. යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ හැසිරීම නිසා උඩඟු වෙලා නැත්තම් ධර්මයේ හැසිරෙනවාය කියලා මහ නිකන් ඔළුව උදුම්මාගෙන අමුතු චරිතයක් විදිහට පෙනී හිටින්න මහසි ගන්නේ නැත්තම් ධර්මයේ හැසිරෙන තැනැත් එක්ක මම කියලා අනික් අයව නිකන් යටපත් කරලා අනිත් අයව පෑල්ලු කරලා මේ කල්පනා කරන්නේ නැති පුද්ගලයෙක් නම් අන්න ඒ බඳු කෙනා ඇසුරු කරන්න කිව්වේ. යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා කියාගෙන අන් අයව හැල්ලු කරනවා නම් ඒ බඳු ඇසුරට සුදුසු නෑ. දානාදී පින් කරන නුවණැතියෙක් නම් දානාදී පින් කරන්නේ නුවණැත්තෙක්මයි. ඇයි? දම් පින් කරන කෙනා තමන්ගේ නුවණින් තේරුම් අරගෙන තියෙනවා තමන්ගේ ජීවිතය ගැන තේරුම් ගත්ත මිනිසෙක්නේ දම් පින් කරන්නේ. ඒ මිනිසයා ජීවිතය සම්බන්ධයෙන් යම් පුළුල් කල්පනාවක ඉන්නවා. අපි හැමදාම මේ ලෝකේ ඉන්නේ අපි මැරිලා යන අපිට රැකවරණයක් තියෙන්න ඕනේ. රැකවරණයට තමයි අපි මේ දානේ පූජා කරන්නේ. අන්නේ දැක්ම ඒ මිනිසයාට තියෙනවා. සාමාන්‍ය ප්‍රජාවක් අතරේ ඒ මිනිසයා නුවණැත්තෙක්. ඒ බඳු නුවණැත්තාව අරගන්න කිව්වා ඇසුරට. මේ වනයෙන් පිට ගිය විට පුතේ කහපාට සායම් පොවා ගත්තෙක් වැනිව සිටිනා වඳුරෙකුගේ වැනි චපල සිත් ඇති කෙනා සැනකින් හිතවත් වී සැනකින් අත්හරිනා මොහු පමණක් ඉතිරි වුණොත් දඹදිව සියලු මිනිසුන්ගෙන් හිස් වී ගියත් මොහුව නම් ඇසුරට ගන්න එපා. පුදුම වචනයක්. යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් හරියට මේ සායම් පොපු වස්ත්‍රයේ වගේ ඔය සායම් පොවන්න පුළුවන් වස්ත්‍ර කැමති පාටකට සායම් පෙව්වෙකිනේ. රතු පාට කැමති නම් රතු ඩයි. නිල් පාට කැමති නම් නිල් ඩයි දාන එකේ පාටට එයා වෙනස් වෙනවා. ඒ වගේ යම් පුද්ගලයෝ ඉන්නවා නම් වාසියට වෙනස් වෙලා යන. මේ ඉන්නවා මේ වෙනස්. වාසියට කරකැවෙනවා. ආන්න එහෙම පුද්ගලයෝ ඉන්නවා නම් වඳුරෙකුගේ වැනි චපල සිත් ඇති කෙනා. වඳුරෙකුගේ වැනි චපල සිත් කියලා කියන්නේ වඳුරාට සාමාන්‍යයෙන් එක තැනක ඉන්න බෑනේ. වඳුරා එක තැනක ලගින්නෙත් නෑ. අත්ෙන් අත්තට මාරු වෙනවා. බලන්න නිකන් හිටියත් වඳුරෙක් ඔය අත්තක් හොල්ල එක්කෝ ඉන්නේ. එක්කෝ පැන ඉන්නේ. ඒ වඳුරාගේ වගේ හැම තිස්සෙම වෙනස් වෙන හිතක් නම් තියෙන්නේ. සැනකින් හිතවත් වී සැනකින් අත්හරිනා. හිතවත්කම කියන එක බොහොම తాවකාලිකව පවත්වන මේ හොඳට හිතවත් ඉඳලා ඊළඟ මොහොතේ වෙනස් වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ බඳු පුද්ගලයා විතරයි නම් දඹදිවේ ඉන්නේ. අපි හිතමු ඇසුරට ඉන්නේ ඒ જાති පුද්ගලයෝ විතරයි. වෙන පුද්ගලයෝ ඇත්තේ නැහැ. චපල කෛරාටික වෙනස් වෙන එහෙම පුද්ගලයෝ විතරයි නම් දඹදිවේ ඉන්නේ. ඒ උනත් ඒ පුද්ගලයාව නම් ඇසුරු කරන්න එපා කිව්වා. ඒකේ අදහස මොකද්ද? ඇසුරු කරන්නට නුසුදුසු ස්වභාවයෙන් යුක්ත පුද්ගලයා තනියම හිටියත් තනියම මැරුණත් ඇසුරු කරන්න එපා. ඇයි හේතුව? ඇසුර කියන එකට පින්වතුනි ලොකු හානියක් කරන්න පුළුවන්. ඇසුර කියන එකෙන් සම්පූර්ණයෙන්ම ආකල්ප වෙනස් වෙලා යනවා. ආකල්ප වෙනස කියලා කියන්නේ මිනිසෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කරකවන්න, මිනිසෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඒ ආකල්ප වෙනස හේතු වෙනවා. දැන් අපිට පේනවා නේද? නොඒක ආගමික දර්ශන වලින් ආකල්ප වෙනස් කරගත්ත මිනිස්සු. තමන්ගේම ජීවිතේ තොර කරගන්නේ පින්වතුනි බෝම්බ තියාගෙන මරණින් මත්තේ කන්‍යාව ලබන අදහසින්. මේ ආකල්පේ ඔළුවලට දාගෙන ඒ එක ඔළුවල පුරවාගෙන නේද මේවා කරන්නේ. බලන්න නැස්පෙත්තිය ඇසුරක් නිසා ආකල්පේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. ඒ නිසා ඇසුරු කරන දේ සම්බන්ධයෙන් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇසුරු කරන්න මොකවත් නැහැ කියලාවත් ලාමක දෙයක් නම් ඇසුරු කරන්න හොඳ නැහැ. මේ වනයෙන් පිටට ගිය විට පුතේ
කිපී ගිය විට සර්පයෙකුසේ වෛර බැඳ ගනී නම් යමෙක් අසුචියෙන් වැකී ගිය මාවතක් බඳු වෙයි නම් යමෙක් යානෙන් යන කෙනා වැරදි මාවත අත්හරිනසේ මෙබඳු අසත්පුරුෂයා දුරින්ම දුරු කළ යුතුයි. කිපිලා වෛර බැඳගන්න අසත්පුරුෂයෝ ඉන්නවනම් ඒ අසත්පුරුෂයාව හරියට මේ මගහැරලා යන මාවතක් වගේ මග හරින්න කිව්වා. ලං කරගන්න එපා කිව්වා. තමන්ගේ ජීවිතේ යහපත කැමති කෙනා භයානක මාවත මගහැරලා හොඳ පාරෙන් යනවා වගේ අර පුද්ගලයාව මගහැරලම දාන්න කිව්වා. ඇසුරට ගන්න එපා. බලන්න අපේ ජීවිත අපි හදා ගනිද්දී මේ අවවාද අපේ ඔළුවල තියෙනවා නම් කොච්චර වටිනවද? මේ අවවාද හිතට ගන්න කලින් මේ අවවාද තමන්ගේ ජීවිතයට ගලපා ගන්න කලින් පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ ගැන හොඳට හිත පහදවන්න. මේ ඔක්කොම අවබෝධ කරගෙන දේශනා කළේ ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. ඒ ගැන හිත පහදව ගත්තොත් මේ ධර්මයේ ආශිර්වාදය අපිට ලැබෙනවා. මේ දහම් පදයක් හරි අපේ ජීවිතය තුළ හදාගන්න අපිට ශක්තියක් තියෙනවා. ධර්මයේ ආශිර්වාදය. එනිසා පළවෙනි එක තමයි හිත පහදව ගැනීම. අතීතයේ දක්නා විස්මිත නුවණින් බුදුරජාණන් වහන්සේ මේ අර්ථ ගෙන හැර දැක්ුවේ. හිත පහදවන්න ඕන. පුත්‍රය අසත්පුරුෂයා හා වැඩි ඇසුරට ගියෝතින් අයහපතමයි වැඩි වෙලා යන්නේ. අසත්පුරුෂයා කියන කෙනා ටික වෙලාවක් ඇසුරු කරොත් ඒ ටික වෙලාව පවා ජීවිතයට අයහපතක්. අසත්පුරුෂයා ගොඩාක් වෙලා ඇසුරු කරොත් අයහපත ගොඩායි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වගේ. ඔන්න කුණු වෙච්චි මස් කෑල්ලක් හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් ඔතනවා. මස් කෑල්ල කුණු වෙලා. කුණු ගඳ ගහනවා. ඒක ඔතනවා හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින්. රෙදි කෑල්ල කුණු වෙන්නේ නැහැ පින්වතුනි. හැබැයි කුණු ගඳ ගහන්න පටන් ගන්නවා. අර රෙදි කෑල්ලෙන්. දැන් බලන්න සමහරවිට හාල් මැස්සෝ වගේ එක්ක කරෝල වගේ අපි මල්ලක දාගෙන ආවොත් එහෙම ගොඩාක් වෙලාවට අපිට මේ මල්ල විසිකන්න වෙනව නේද? ඒ මල්ල අපි එක්කෝ ලිපේ දාලා ගිනි තියනවා. ඇයි හේතුව මල්ලෙන් කරෝල ගඳ ගහන්න පටන් ගන්නවා. අපි යම් මල්ලක මාළු දාගෙන ආවොත් එහෙම ඒ මල්ලෙන් සිලි ගඳ ගහන්න පටන් ගන්නවා. යම් අසූචියක් යම් කුණු මස් කෑල්ලක් පිරිසිදු වස්ත්‍රයකින් ඔතලා තිබුණත් වස්ත්‍රයෙන් ගඳ ගහන්න පටන් ගන්නවා. ටික වෙලාවක් ඔතලා තිබුණත් ඇති ගඳ ගහන්න පටන් ගන්නවා. අපි හිතමු කුණු වෙච්ච මස් කෑල්ල ගොඩාක් කල් ගැට ගහලා තිබ්බා කියලා රෙදි කෑල්ලකින්. ටික කාලයකට පස්සේ අරින්න බැරි විදිහට අර රෙදි කෑල්ලේ කුණු ගඳ තියෙනවා. ඊළඟට කුණු මස් කෑල්ලට ආපු පණුවෝ පවා සිලි සිලි ගාලා අර රෙදි කෑල්ලේ සම්පූර්ණ වැහෙනවා. ඒ නිසා අසත්පුරුෂයා ටිකකට ඇසුරු කරත් විනාශයක්, අයහපතක්, අලාභයක්. ඒ බඳු අසත්පුරුෂයා ගොඩාක් ඇසුරු කරොත් නම් විනාශයි. සතුරෙකුගේ ඇසුරෙන් වෙන් වී සිටිනසේ මගේ පුතේ අසත්පුරුෂ ඇසුරෙන් නම් හැමදා වෙන් විය යුතුයමයි. හතුරෙක් ඈත් කරලා තියාගන්නවා වගේ අසත්පුරුෂයා කියන කෙනාව ඈත් කරලා තියාගන්න කිව්වා. එතකොට පින්වතුනි මේ සමාජ ජීවත් වෙද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඇසුර සම්බන්ධයෙන්. අපි ඇසුරු කරන්නේ සත්පුරුෂයාද අසත්පුරුෂයාද කියන එකයි. ඒක තමයි වැදගත්ම දේ. අපි ඇසුරු කරන්නේ සත්පුරුෂයාද අසත්පුරුෂයාද කියන එකයි අපි බලන්න ඕනේ. අපි ඇසුරු කරන කෙනා ධනවත්ද? උගත්ද? එයාගේ වංශය මොකද්ද? එයාගේ කුලය මොකද්ද? ඒවා නෙමෙයි වැදගත්. ඇසුරු කරන කෙනා ගිහිද පැවිදිද ඒකත් නෙමෙයි වැදගත්. ඇසුරු කරන කෙනා සත්පුරුෂද අසත්පුරුෂද කියන එක හොඳ සැලකිල්ලෙන් බලන්න ඕන. මේ ඇසුර තුලින් මගේ ಗುಣ වැඩෙනවාද පිරිහෙනවාද? මංගාව තිබුණු දොස් අඩු වෙනවාද වැඩි වෙනවාද? මේක බලබලාමයි ඇසුරු කරන්න ඕනේ. ඇසුර කියන එක නම් අපි ගොඩාක් සැලකිල්ලෙන් හදාගන්න ඕන එකක්. ඒ වගේමයි මේ ඇසුර ගැන කතා කරනකොට අපිට තේරෙන එක ඇසුර නම් පින්බලයකින්මයි හැදෙන්නේ කියන එක. ඒකට ලොකු පිනක් ඕන.
දැන් අද කාලේ ගත්තොත් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්වතුන්ලා ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් නිතර අහනවනේ. එතකොට පින්වතුන්ලාට කොච්චර හිතේ සතුටක් උපදිනවද? අනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොච්චර සුන්දරද කියලා. ඊතරම් සුන්දර, ඊතරම් පිරිසිදු, ඊතරම් නිර්මල ධර්මයක් අපිට තියෙනවා. ඒ ධර්මයේ උතුම් රහතන් වහන්සේලා විසින් සංගායන අනුසංගනාය කර කර රක්ෂා කරමින් කොහොම හරි අපිට දායාදත් කළා. අපේ ඒ මහතෙරුන් වහන්සේලාගේ පරපුර මහා කැපකිරීම කරලානේ ධර්මයේ ආරක්ෂා කළේ. අපිට ධර්මයේ ඔක්කොම ලැබිලත් තියෙනවා. හැබැයි ලැබී තියෙද්දි සමහර අධර්මවාදියෝ සිවුරක් පොරවාගෙන ඇවිල්ලා මේ ධර්මයේ සම්බන්ධයෙන් විවේචන කරනකොට මේ ධර්මයේ අධර්මයේයි කියා ධර්මයේ හැල්ලුවට පත් කරනකොට ඕවා නෙවෙයි ධර්මයේ මේකයි ධර්මයේ කියලා තම තමන්ගේ මතිමතාන්තර කතා කරනකොට ඒවාට කරකැවිලා යන්නේ නැද්ද ප්‍රජාවක්? අන්න ඒවා දකිනකොට නම් අපිට හිතෙනවා ඇසුර කියන එක ලොකු පින්බලයක්. සත්පුරුෂයා මුණ ගැහෙන්නටත් සත්පුරුෂයා හඳුනා ගන්නටත් සත්පුරුෂයාගේ ඇසුර තුර ආරක්ෂා වෙන්නටත් සත්පුරුෂ ඇසුර අහිමි නොවීම පිණිසත් අපිට පිනෝමනා කරනවා. ඒ හින්දා අද ධර්ම දානය කරපු පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න. සත්‍ය වූ නිර්මල වූ ධර්මයේ තව කෙනෙකුට දන් දෙනවා කියලා කියන්නේ ඒ දාණය අපිට වරදින්නේ නැති වෙන්න හේතු වෙනවා. ධර්මයේ දන් දෙනවා කියලා ඔබ දන් දෙන්නේ සත්පුරුෂ ඇසුර. සත්පුරුෂ ඇසුර දන් දෙනකොට සත්පුරුෂ ඇසුරම පෙරලා ලැබෙනවා. නිසා ගොඩක් සතුටු වෙන්න. පුත්‍රය මං තොපගෙන් මෙයයි ඉල්ලන්නේ මාගේ වචනේ කරපන්. යන්ට නම් එපා පුතේ අසත්පුරුෂ ඇසුරට. අසත්පුරුෂයා හා එක්වීම නම් දුකක්. ඔන්නේ බෝධිසත්ව තාපසින් වහන්සේ තමන්ගේ පුත්‍රයාට අන්තිමට කියපු අවවාදී. පුතේ යන්ට නම් එපා අසත්පුරුෂ ඇසුරට. අසත්පුරුෂයා හා එක්වීම නම් දුකක්. අසත්පුරුෂයා හා එක්වීම මේ ජීවිතයටත් දුකක්, පරලොවටත් දුකක්, සංසාර ගමනටම දුකක්. ඉතින් මේ පොඩි තාපසයා මේ ඔක්කොම අහගෙන හිටියා. අහගෙන ඉද්දී තේරුණා තාත්තා මේ ඔක්කොම දැනගෙන තමයි කතාව කිව්වේ. අනේ මේ වගේ උතුම් සත්පුරුෂ පියාණන් කෙනෙක් අත්හැරලා දාලා මම මොකටද මේ ගමකට යන්නේ? මං තාත්තා ළඟම ඉන්නවා. ඒ වෙලාවෙම තාත්තා ළඟට දුවගෙන ඇවිල්ලා වැන්දා. වැදලා කිව්වා තාත්තේ මට ඕනේ නෑ වෙන තැනක්. ඇසුරට සුදුසුම කෙනාව දාලා මම මොකටද වෙනත් ඇසුරු කරන්න කෙනෙක් හොයාගෙන යන්නේ? මට මගේ තාත්තා ඉන්නවා. මම නවතිනවා කිව්වා. අර ගෑනු ළමයා සම්බන්ධයෙන් තිබ්බ අදහස් ටික ඔක්කොම නැතුව ගියා. ඒ ගෑනු ළමයාගේ වසඟයට පත් වෙන්න තිබ්බ ඉඩ සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. එතකොට මේ බෝධිසත්ව තාපසින් වහන්සේ මේ පොඩි තාපසයාට හොඳට ධ්‍යාන භාවනා ඉගෙනුවා. ඒ ධ්‍යාන භාවනා තුල හිත එකඟ වෙනකොට අර කාම ආසා ඔක්කොම නැතුව ගියා. ධ්‍යාන උපදවාගෙන මේ පොඩි තාපසයාත් ඒ වගේම බෝධිසත්ව තාපසින් වහන්සේත් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ උපන්නා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත, මොකද්ද මේ ජාතකයේ නම? හලිද්දි රාග ජාතකය. මේ ජාතක පුවත දේශනා කරලා අවසන් වෙනකොට භික්ෂූන්ගේ හිත් පහන් වෙලා, නීවරණය දුරු වෙලා බුදුරජාන් වහන්සේ ඒ මොහොතේ සම්බුදුවරුන්ගේ සුවිශේෂී වූ සාමුක්ඛංශික ධර්මය දේශනා කළා. දුකත්, දුකේ හට ගැනීමත්, දුක නිරුද්ධ වීමත්, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ගැනත් බුදුරජාණන් වහන්සේ අසිරිමත් ආකාරයෙන් වදාලා. පින්වතුනි, මේ ජීවිතේ අර ගෑනු ළමයෙකුට අහුවෙලා සිවුරු ඇරලා ගිහිල්ලා එයාගේ නිවසේ බින්න බහින්න හිතාගෙන හිටපු භික්ෂුව සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. සතර අපායෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. යලි කිසි කලෙකත් අසත්පුරුෂ ආශ්‍රයයට නොවැටෙන කෙනෙක් බවට පත් වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ මහණෙනි, එදා පොඩි තාපසයා වෙලා හිටියේ අර කෙල්ලෙක් නිසා මේ කැලේට යන්න හැදුවේ, කැලේ අත්හැරලා දාලා ගමට යන්න හැදුවේ අද මේ සිවුරු ඇරලා යන්න හදපු භික්ෂුවමයි.
බලන්න පින්වතුනේ එකම පටලැවිල්ල එකම ආකාරයේ පටලැවිල්ලේ යළි යළිත් පටලැවෙන හැටි මේ සාංසාරික ගමන ගැන සියල්ල අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීතයේ ගෙනහැර දක්වද්දී තමයි මේවා පේන්නේ. අපි තව මේ සංසාර ගමනේ තාමත් පැටලෙවිලා අපි තවත් එකම වැරද්ද යලි යලිත් කොච්චරනම් කරනවද? එකම ආකාරයේ දේවල්. එදත් ගෑනු ළමයෙකුට අහුවෙලා ඒ වචනේ නිසා උතුම් දෙයක් අත්හැර ගන්න හදපු කෙනා එදා කොහොම හරි නූලෙන් බේරුණා. මේන් ආත්ම භාව ගානකට පස්සේ ගෞතම සාසනෙත් ඒකම කරන්න නැහැත්තේ. හැබැයි මේ මොහොතේත් ශාස්ත්‍රඥ වහන්සේ නිසා බේරුණා. එදා පොඩි තාපසයාව පොළඹවා ගන්නට ගත්තු ඒ උදෙසා මාන බලපු තැනැත්ති තමයි අදත් ඔය තරුණ කෙලී වෙලා ඉඳලා මේ භික්ෂුවව තමන්ගේ වසඟයට ගන්නට මාන බැලුවේ. බලන්න ඈත් ඒකට ගානට ඇවිල්ලා ඉන්නවා සවැත් නුවර ළඟම. සංසාරේ මේ කර්මය කියන එක නම් පුදුම සහගතයි. මෙහෙම ගැටයක යන ගමන කොච්චර දුක් සහිතයිද? නිදහස් වීමයි වටින්නේ. බුදු සසුනම් මුණ ගැහිච්ච වෙලාවේ නිදහස් වීමමයි වටින්නේ. ඇයි අපි දන්නේ නැහැ අපේ කර්ම ස්වභාවයන්ට අනුව අපට වින කටින කෙනා සමහරලාට අපේ ළඟම ගෙදර ඉන්නේ. එහෙමයි මේවා කරකැවිලා ඉන්නේ. අර භික්ෂුව මහාන වෙනකොට සවැත්නුවර ජේතවනාරාමේ මේ භික්ෂුව පොළඹව ගන්න ගෑනු ළමයා ගානට ඇවිත් ඉන්නවනේ ළඟ ගෙදෙට්ට. සංසාරේ ස්වභාවය. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි එදාත් පොඩි තාපසයාට අවවාද කොට ධර්මයේ පිහිටවපු ඒ ප්‍රධාන තාපසයා වෙලා සිටියේ සංසාර ගමනේ පෙරම් පුරා පැමිණි මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් එදා බොහෝ භික්ෂුන් වහන්සේලාට යහපත සැලසුණා. අදත් මේ ජාතක ධර්මයේ ශ්‍රවණය කරපු අපිට අපේ ජීවිතයේ ඇසුර සම්බන්ධයෙන් හොඳ අදහසක් ඇති කරගන්න ලැබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්චි මේ අවස්ථාවේ කල්යාණ මිත්‍රයෝ හරියට අඳුනාගෙන සත්පුරුෂයෝ හරියට අඳුනාගෙන කලන මිතුරු ඇසුරේ සත්පුරුෂ ඇසුරේ සුවසේ ගුණධර්ම පුරාගෙන ධර්මාවබෝධ කරන්නට අප හැම දිනාටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පින් සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවිවරු දිව්‍ය අසීසුරින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාටම දෙවියෝ වඩුවම සලසා දෙත්වා. විශේෂයෙන් උපන්දිනයේ සමරන පින්වත් දිලිප් කුමාර පියාණන් හට සියලු දෙවියන්ගේ ආශිර්වාද සලසා දෙත්වා. දෙවියෝද ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් සැලසේවා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි 2021 දෙසැම්බර් මාසයේ 15 වෙනිදාට උපන්දිනයේ සමරන පින්වත් දිලිප් කුමාර පියාණන් හට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ පින් අනුමෝදන් වෙලා සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසී නිදුක් නිරෝග සුවයම ලැබෙත්වා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සුවසේ පින් රැස් කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අපි අනුමෝදන් කරමු. අනුරාධපුර පාර අඹම්පොළ විසූ ඇග්නස් රාමනායක මෑණියන්ට, සරත් රාමනායක සොහිරාට, ලිලි නෝනා ආච්චි අම්මාට, ඥානපාල පියාණන්ට සහ අයිරාංගනී මානවඩු සොහොයුරියට
සියලුම පින් අනුමෝදන් වෙත්වා. මාතර ගල්බඩ විසූ පියදහස ජයතුංග පියාණන්ටත් සීලවතී මනම් පෙරිමෑණියන් ඇතුළු අද ධර්මදානය සිදු කරන හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන්ට සසර දුකින් නිදහසෙන්ට මේ පින හේතු වාසනා වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. දැනට අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් ඩී.වී. රාමනායක පියාණන්ටත් පී.බී. දයාවති මෑණියන්ටත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානය සිදු කළේ දිලිප් කුමාර පියාණන් හට උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් එතුමාගේ බිරිඳත් ඒ වගේම පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා. ජීවිතේ කරන කියන රැකී රක්ෂා ආදීත් දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදීත් දියුණුවම අභිවෘද්ධියම සැලසේවා. කරදර බාධා කිසිවකින් තොරව සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධා වේ නම් ඒ හැමදේම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කළා වූ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් හැම දෙනාට ගෞතම සාසනය තුල සත්පුරුෂ ඇසුරේ පින් පුරාගෙන ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.